ආයිබෝන් මාද දූපතේ පරම අපි ආගමසී කරමු. අපිට හිතවල ඔය ආගමසී වෙලාවේ අපිට අද මේ පට ගන්න යන තුන්වෙනි වාරේ මේ හැමෝම දෙවෙනි වාර හොදින් කරා වගේ තුන්වෙනි වාර හොදින් කරන්න අවශ්‍ය සත්‍ය ධෛර්යය අපි ඉල්ලමු. අම්මා තාත්තලව හැමෝම ආරක්ෂා කරන්න. අපි ලංකාව ආරක්ෂා කරන්න. හැමෝම හොඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයේ ජීවත් වෙන්න මේ ප්‍රාර්ථනා කරලා මේ හැමෝම ආගමසී කරමු. අපිට අද මේ පට ගන්න යන්නේ අපේ තුන්වෙනි වාරේ පළවෙනි පාඩම. විශේෂ කෙරේ පාඩම. අසමානතා. හරි? පුතාලා අපි එහෙනම් මුලින්ම අපිට මේකේ විශේෂ කරුණු බලලා ඉමු. විශේෂ කරුණු බලලා අපි එක එක අපි ඒක තේරුම් ගමු. අසමානතා හැදින්වීම. Introduction of inequality. මොකද මේ අසමානතාවය කියන්නේ? අපරපු උදාහරණයක් අපි ගමු මෙහෙම. x දල තුන සමානයි 6යි. මේ තමයි මේ සමීකරණය. this equation එක. මේ සමානතාවය. මේ සමානයි. x දල තුන කියන එක සමානයි 6ට ළමයි. x දල තුන එක සමානයි 6ට. මේ සමානතාවය. අසමානතාවය කියනෝදී මේ බලන්න. අපි මෙහෙම හිතමුද? අපි 6 සමානයි 6. නේ? 6 සමාන 6. මෙහෙම දුවොත් 6 5 සමානද? නෑ අසමානයි නේ. අසමානයි. අපිට ඔහොම තමයි දාන්න පුළුවන් නේ මේ අසමාන මාර්ක් කියන තමයි. ඔය අසමානතා කියන එක අපි තමයි සාකච්ඡා කරද්දී අපිට මතක් වෙන්න මෙන්න මේක තමයි. මෙන්න මේ මාර්ක් එක තමයි. ඔය මාර්ක් එක. එහෙම නැත්නම් මේ මාර්ක් එක. ඔය මේක අපි සාකච්ඡා කරා පහළ පන්ති වල නේද? ඔව්. ඊට අමතරව මේ මාර්ක් එක මෙහෙම දාන්න පුළුවන්. Oh this one. හරි. එහෙනම් මේ අසමානතාවය මේකේ මොකද අදහස් කරලාමයි මේ අසමානතාවයේ මාක්කේ අදහස් කරන්නේ අපිට මෙහෙම ලියමු. අපි ලියමු කරපෑනේ. අපි ගමු මෙහෙම. if we mark ළමයි this ළමයි this is ළමයි large නේ. මේ large. මේක small. this is large side, this is small side. වල බලමු එක්සැම්පල් එකක් ගන්න අපිට 5 5 යන 5යි. මේක වල කොහොමද විශාල? 6 විශාලයි නේ. 5 කුඩායි 6 නේ. 5 is less than 6 or 6 is greater than 5. No, 5 is less than 6 or 6 is greater than 5. 6 5ට වැඩිය විශාලයි. ඒ වල තමයි 5 කියන එක 6ට වැඩිය කුඩායි. එහෙම තමයි මේක ගමු මේ. අපි ගමු මෙහෙම 7 8 ළමයි. ඒක ළමයි 8 විශාලයි නේ. 7 6. දැන් කවුද විශාල ළමයි? 7 විශාලයි. ඔය තමයි අසමානතා ළමයි ප්‍රධාන ළමයි සංකේත ළමයි. අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ මෙහෙම. මේක අපි කියනවා කුඩායි කියලා කියනවා. කුඩායි. මේක අපි සාකච්ඡා කරනවා විශාලයි කියන එක. අපි ළමයි එක එක අපි ළමයි සාකච්ඡා කරමු. මොකද්ද මේ එකේ නම් මේ සංකේත හතරක් තියෙනවානේ. මේ සංකේත හතරක් 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඔය හතරේ අපිට බලමු මොකද්ද මේකෙන් මූලික වශයෙන් මොකද්ද බලමු සාකච්ඡා කරන්නේ. හැමෝම මෙන්න මේක ලියාගන්න කොළපෑනේ. මොකද මේ ලියන්නේ මේ පැත්ත මේ කුඩායි මේ විශාලයි. අසමානතා ලකුණේ කට ඇරලා තියෙන්නේ opposite side is large. The cross side should be cross small. කට ඇරිච්ච පැත්තට විශාලයි, කට වැහිච්ච පැත්ත කුඩායි. ඒ පහත වැඩිය 6 විශාලයි. 7 විශාලයි 5ට වැඩිය. අපි තමයි විශාල සංඛ්‍යා පැත්ත තමයි අපි කට ඇරලා තියෙන්නේ අසමානතාව පැත්තේ. හොඳට බලමු වෙනවා. මෙන්න මේ වෙන බලමු. අපි අසමානතාවය නම් නේද අපි මේ වෙන ප්‍රධාන ළමයි සංකේත හතරක් තමයි පාවිච්චි කරනවා ළමයි. එකක් තමයි මෙහෙමයි. අපි එකක් පාවිච්චි කරනවා මෙන්න මේ අසමානතාවය. මෙහෙම තමයි එකක් මාක් කරනවා. මේ වගේ අසමානතාවය මාක් කරනවා මේක. තව එකක් මාක් කරනවා මෙහෙම. කොහොම මාක් කරනවා. එහෙම නැත්නම් අපි මෙහෙම කියලා දානවා. මෙහෙම දාලා මෙහෙම දානවා. මෙහෙම දාලා මෙහෙම දානවා.
ඇයිද මෙන්නමයි මේ තන මේක කියනවා කුඩා කියන එකයි. මේක විශාල හෝ සමානයි. මේක කුඩායි. මේක විශාල මේක කුඩායි. මේක විශාල හෝ සමානයි. මේක කුඩා හෝ සමානයි. This is greater, this is smaller, this is greater or equal. මේක තමයි smaller or equal. දැන් මේ හතරම ළමයි අපිට මේක සම්බන්ධ කෙරුවොත් මෙහෙමයි නේද? හතර සම්බන්ධ කෙරුවොත් දැන් මේ තියෙනවා මෙහෙම ඔහොම නියලා මෙහෙම මේ තියෙන මේ අවස්ථාව. දේරිය අවස්ථාව තමයි මෙහෙම ළමයි. මෙහෙම ළමයි වාක්‍යයක් දානවා. මසල තුනේ අවස්ථාව තමයි මේ තියෙන්නේ. මේක. මෙන්න මෙහෙම දානවා. හතර කියනවා මෙන්න මේක. දෙක ළමයි මේ හතරම ළමයි මේ සම්බන්ධ වුණා මෙන්න මේවයි වාක්‍යයක් තමයි එන්නේ. හරිද? මේක කුඩායි. මේක විශාල හෝ සමානයි. හරි මේක මොකද? කුඩා හෝ සමානයි. මෙහෙම තමයි සාමාන්‍ය අසමතා ලකුණු සම්බන්ධ වෙන්නේ. මේ හතර මේක කවුරුත් මෙහෙම තමයි කියන්නේ. මෙහෙම තමයි මේක අසමර්ථතාව හතරක් ගැන කතා කරනවා. මේක තමයි අසමර්ථතාව හතරක් ගැන කතා කරනවා. x මොකද්ද? x කුඩායි මෙතන x විශාලයි සමානයි කුඩායි සමානයි. මෙතන මේක කියලා මෙහෙම මේක x මෙහෙම ලියන්න පුළුවන්. ඔය එක අවස්ථාවක්. අනිත් අවස්ථාව තමයි x මොකද්ද? විශාලව සමානයි a. අනිත් අවස්ථාව තමයි x කුඩායි a. අවසාන අවස්ථාව තමයි x මොකද්ද? කුඩායි හෝ සමානයි a. x is greater than a, x is greater or equal a, x less than a, x less than or equal a. This is තමයි main for inequality. 1 2 3 4. අපොර මේක මෙතන ලියන්න කොහොමද? මේක ලියන්න සර මෙහෙම ලියන්න. මෙහෙම ලියලා සර මේක ලියන්න. ලියලා මේ වගේ ලියා ගන්නවා. මේ තමයි මේක තමයි මේ සංකේත ළමයි අපි ළමයි මේ වගේ අවස්ථා හතරක් ගැන සාකච්ඡා කරනවා. පැහැදිලිනේ? Here ළමයි a is ළමයි element of integer ළමයි. a කියනමයි ලිඛිත සංඛ්‍යා කුලකයේ අවයවය. මොකද මහා ලිඛිත සංඛ්‍යා කියන්නේ මේ තමයි ලිඛිත සංඛ්‍යාව integers. We call ලිඛිත සංඛ්‍යා ලිඛිත. In this word integers. අපිට මොකද දාන සංකේතේ ඉස්සෙත් අකුරු දාන්නේ. අවසානයේ ලිඛිත සංඛ්‍යා කියන්නේ මොකද්ද? අපි මේක හතේවත් දී කරා අතේවත් දී කරා ළමයි. මොකද ලිඛිත සංඛ්‍යා කියන්නේ? දරහෝරණ පූර්ණ සංඛ්‍යා with 0 නේ. බිඳුව සමග අපිට ලියන්න පුළුවන් සියලුම දරහෝරණ පූර්ණ සංඛ්‍යා තමයි ලිඛිත කියන්නේ. නේ. The set of numbers including 0 with plus or minus whole number. Including 0 with plus or minus whole number. හරි. එනවා a කියනමයි අනිවාර්යයෙන්ම ලිඛිත සංඛ්‍යා කුලකයේ අවයවය. a කියන්නේ. x කියනමයි ඕනමයි x කියනමයි අපි ළමයි සාමාන්‍ය සංඛ්‍යා රේඛාව ඇද්දොත් අපිට මෙහෙම ඇද්දොත් මේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ x අක්ෂය නේ. මේ තියෙන්නේ x අක්ෂය ළමයි. x axis. We call x axis. මේක නම් සංඛ්‍යාව මාක් කරනවා. මේක බිඳුව මේක නම් 1 මේක -1 කියලා මාක් කරනවායිනේ. ඔය x තමයි මේ තියෙන්නේ. x කියන x තමයි මේ හිනම. a කියන්නේ මෙන්න මේ තියෙනවා අගයන. මේ x කියන්නේ මේ x අක්ෂය ළමයි. x තරගය මෙතන a කියන්නේ මෙතන ඍණ ඒකයි. මෙතන a කියන්නේ බිඳුවයි. මෙතන a කියන්නේ කීයද? ධන ඒකයි. මේ හැම සංඛ්‍යාවක්ම මොන සංඛ්‍යාවක්ද? ලිඛිත සංඛ්‍යාවක්. හරි. අපිට මේ ප්‍රධාන අවස්ථා කීයක් කියලා කතා කරලාද? අවස්ථා හතරක් කතා කරලා. මේ තමයි පළවෙනි අවස්ථාව. ඔව්. පළවෙනි අවස්ථාව තමයි බලමු මෙහෙම. හරි ඉතල ඔයාලා මේක ලියුවානේ. මේක ලියලා ඊපස්සේ මේක ලියන්න. තේරුණාද? මුලින්ම මේක ලියුවා ඊපස්සේ මේක ලියා ගන්න ඊපස්සේ මේක ලියා ගන්න. හරි. දැන් අවස්ථාවල කීයක් කියලා කතා කරලා හතර ළමයි. තමයි අපි a කියන එක අපි ගන්නවා 5යි කියලා ගන්නවා. a වල අගය ගන්නවා 5යි කියලා. මෙතන a කියන එක තමයි 5 කියන එක x කියන එක 5ට වැඩිය විශාලයි. x කියන එක තමයි 5ට වැඩිය විශාලයි. අපිට ඒක කොහොමද කියන්නේ? මෙන්න මෙහෙමයි කියන්නේ. දැන් ලියන්න දෙන්න. x a සමානයි 5 නම් x විශාලයි 5. අපි ඒක ලියන්නේ මෙහෙමයි. මේ x එක ගත හැකි අගයන් 5ට වඩා විශාලවර බව. එතන ලියන්න කොහොමද? x can take other values that are greater than 5.
x ගත හැකි ළමයි අගයන් පහත වැඩි විශාල. එතකොට මේ x ලාගේ ළමයි බලා වෙනකොට පහත වැඩි විශාල වෙනවා මේ. පහත වැඩි විශාල x විශාලයි. x විශාල ළමයි x ලාගේ පහත වැඩි විශාල වෙනවා ළමයි. ඉතින් බලන්න උදාහරණ ළමයි. උදාහරණය ඉදලා මෙහෙමයි example ලියන්න හැමෝම දැන් x ළමයි x විශාලයි 5 නෝ x is greater than 5 ළමයි. පතා ළමයි ආසස් ළමයි x ළමයි ලැබෙන උත්තර බලන්න ළමයි. x පිට ලැබෙන උත්තර බලලා දෙන්නේ මොකද 5 පස්සේ 5 පස්සේ 6 එනවානේ 6යි පස්සේ 7 8 9 9 10 ප්‍රමේ අපි තිත් තුලක් දාමු no limit නේ හරි මම මේකට තේරුමාද x වල ගන්න පුළුවන් අගේ පහත වැඩිය විශාලයි x greater than 5 වර පළවෙනි අවස්ථාව මේ දෙවෙනි අවස්ථාවයි මොකද්ද x පහත වැඩිය විශාලයි x ලාගේ තමයි පහ වෙන්න පුළුවන් පහත වැඩිය විශාල වෙන්න පුළුවන් දෙවෙනි අවස්ථාව ඒක මෙහෙම ලියන්නේ x ගත හැකි අගයන් පහත සමාන හෝ පහත වඩා විශාල හෝ බව the values that x can take are 5 or value greater than 5 කියලා වෙනවා x ලාගේ ළමයි පහ වෙන්න පුළුවන් පහත වැඩිය විශාල වෙන්න පුළුවන් ළමයි මෙන්න equal mark එක දාලා දාලා ඉවරයි equal එක දාලා පහ එනවා 5යි කියනවා හරි එන බලන්න x ළමයි එන උත්තර x සමානයි බලන්න පහ වෙන්න පුළුවන් නේ පහ එනවානේ 5යි තියෙන්නේ 5 එනවා ඊට පස්සේ කියන්නේ 5 6 7 8 අපි ඔය කිත් තුනක් දාමු සීමාව නැහැ කිත් තුනක් දාමු හරි එතකොට මොකද මේ x ලාගේ පහත වැඩිය විශාල වෙන්න පුළුවන් කුඩා වෙන්න පුළුවන් හරි වෙනම ඊළ අවස්ථාව මොකන්ද x ලාගේ පහත වැඩිය කුඩා වෙන අවස්ථාවයි x is less than 5 පහ විශාල ළමයි x ලාගේ පහත වැඩිය කුඩා වෙන්න ඕන ඔය එකම කියන්නේ මෙහෙමයි x ගත හැකි අගයන් පහත වඩා අඩුවම the value that x can take are the values that are less than 5 එනවා 5 වෙන්න less than 5 less than 5 දැන් x ලාගේ ළමයි බලන්න පහත වැඩි ළමයි කුඩා වෙන්න ඕන මෙන්න මෙහෙම වෙන්න ඕන පහත වැඩි කුඩා ළමයි එහෙනම් මොනවද පුතේ අගයන් ළමයි දැන් පහත වැඩි කුඩා කියවලා ළමයි අපේ ළමයි පහත වැඩි කුඩා කියවලා අපේ ළමයි මේකේ කුඩා මාර්ගය දන්නේ නැහැනේ නේ අපිට 5 එනවනේ පහත වැඩි කුඩා කියලා 4 එනවා 4 එන්න පුළුවන් ඊට තමයි ඒක විශාල සංඛ්‍යාව දැන් පහත වැඩි කුඩා කියන්නේ විශාල සංඛ්‍යා 4යි මේක 3යි මේක 2යි මේක 1යි ඊපස්සේ බිංදුවයි ඊපස්සේ ළමයි ශ්‍රේණික ළමයි අපි නේද තිත් තුනක් දාලා අපේ ළමයි සීමාව ළමයි දාමු ළමයි නැත්තම් බෑනේ නේද 4 තමයි විශාල සංඛ්‍යාව 4 පස්සේ 3 ඊපස්සේ ඕව ගිහිල්ලා ශ්‍රේණික ළමයි ශ්‍රේණ දෙක සීමාව නැතිව තිත් තුනක් දැම්මා ඔය තමයි x කුඩායි 5 කියන එක ළමයි අදාළ උදාහරණය අපි යමිනා අපේ 4 අවස්ථාව අපේ අන්තිම අවස්ථාව මේ අවස්ථාව මොකද්ද x ලාගේ පහ වෙන්න පුළුවන් පහත වැඩිය අඩු වෙන්න පුළුවන් the value of x should be 5 or less than 5 x ගත හැකි අගයන් පහත සමාන හෝ ඊට අඩු වන බව the value that x can take are 5 or value less than 5 x ලාගේ පුතේ මෙහෙමයි x ලාගේ පහ වෙන්න පුළුවන් ළමයි පහ වෙන්න පුළුවන් පහත වැඩිය මෙන්න පහත වැඩිය අඩු වෙනමයි වෙන්න පුළුවන් කියලාමයි පහ වෙන්න පුළුවන් මේක equal mark එකක් දාලාමයි පහ හෝ ඊට වැඩිය අඩු වෙන්න පුළුවන් එන බලන්න අගය ළමයිනේ පහ හෝ ඊට වැඩිය අඩු කියලාමයි අනිවාර්යයෙන්ම ළමයි තමයි මොකද කුඩා වාග්ය ළමයි කුඩා වාග්ය 5යි 5යි පස්සේ කියෙන්නේ 4 එනවා ඊට පස්සේ 3 පස්සේ 2 පස්සේ 1 බිංදුව දැන් සීමාවක් නැහැ නමනේ ශ්‍රේණික දාමු ඊට අපි තිත් තුනක් දාමු හරි මේ තමයි අදාළ සංඛ්‍යා කුලකේ හරි අපි තවදනම් ප්‍රධාන අවස්ථා කීයක් ඉගෙන ගන්න තමයි 4 ගානලා වෙන මේක එක එක දක්වන හැමෝම ලියා තමයි මේක ලිවරනේ මුලින්ම මේක නියනවා මේක ලිවුවානේ ඊපස්සේ මේ පරිලි අවස්ථාව මේ පරිලි අවස්ථාව ඔය එක ඔක ලිවුවානේ ඊළඟට මේක ලියන්න මේ වගේ
කොල්පැරි ලියන්න. ලියන මේ අදාළ උදාහරණ ලියන්න. මේ දෙවෙනි අවස්ථාව. ඒක අදාළ වාක්‍ය ලියන කොල්පැරි. මේ තමයි අදාළ උදාහරණය. පස්තුගිය අවස්ථාවයි. ඒක ලියුවා පස්සේ කොල්පැරි මෙහෙම ලියා ගන්න. මේ තමයි උදාහරණ. example මේ අන්තිම අවස්ථාව ඒක ලියලා ඒක ලියන්න කොල්පැරි මේවා. හරි. මොකද අපි දන්න වෙලාව අවස්ථා හතරක් තියෙනවා. අවස්ථා හතර සම්බන්ධව අපි පොද අවබෝධයක් තියෙනවා. අවස්ථා හතර අපි x ළමයි බලාවෙන්න ළමයි විශාල හෝ විශාලයි 5යි. එහෙම නැත්නම් x is greater than 5. Here x is ළමයි greater or equal 5. විශාල හෝ සමානයි. හරි? ඊළඟ අවස්ථාවේ x කියලා ළමයි පහත වැඩි කුඩා වෙනමයි. පහත වැඩි කුඩා වෙන්න පුළුවන්යි x is less than 5 or x is less or equal 5. පහ හෝ පහත වැඩි අද වෙන්නේ ප්‍රොබ්ලම්. මෙතන 15 අපි ඕල වගේ ළමයි ගන්න පුළුවන්. මෙතන මේ අපි a කියනම ඒක ළමයි. a කියන්නේ ඕල වගේ ළමයි. මෙතන අපි a කියලා ගම්බොත් ළමයි මෙහෙම ගන්න. x ලාගේ හරි බලන්න a කියන්නේ ඕල ළමයි ලිඛිත සංඛ්‍යාවක්. මෙහෙම වෙන්න පුළුවන් නැත්නම් නැත්නම් මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහොම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අවස්ථා හතර එකක් වෙන්න පුළුවන්. මේ අවස්ථා හතර ළමයි තේරුම් ගන්න යනවා. පැහැදිලි නේද? මේත් අපිට අපි step by step ළමයි මම ළමයි සාකච්ඡා කරනවා. එතකොට අපි ළමයි මම උදලා පොඩ්ඩක් තව දැන් හැමෝම මෙහෙම ලියාගෙන මෙහෙම ලියාද මෙහෙම මෙතන මේන පරිලි අවස්ථාව ළමයි මේ මොකද්ද මේ අවස්ථාව? x කියලා ලියද වරහ ඇතුලේ මෙතන ලියද අත බෑර උදින් x ළඟේ බලාවෙන්න ඕනේ ඒට වැඩිය විශාල වෙන අවස්ථාව ළමයි. x ළඟේ විශාලයි. දෙවෙනි ලියද ළමයි x ළඟේ හොයන්න ඕනේ ඒට වැඩිය විශාල හෝ සමානයි. මෙතන a කියන එකක් කී අරන් තියෙන්නේ a කියන්නේ 5යි. p කාලා තියෙන්නේ 5යි. දැන් මොනවා මේක ඒක අත බෑර ලියාගන්න එක. තවත් පැහැදිලි නේ. තුන්වෙනි අවස්ථාව ළමයි මේකම. මොකද්ද? x ළඟේ පහත වැඩිය කුඩා අවස්ථාව. මේ x ළඟේ පහත වැඩිය ඒ පහය ඒ ළමයි ඒට වැඩිය කුඩා අවස්ථාව. ඒ කියන්නේ 5යි. ඒ කියන්නේ ලිඛිත සංඛ්‍යාව නේ. ඒකේ ඉන්ටිජර්. අපි ඒ වල කරන් තියෙන්නේ 5. 40 අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. මොකද? x ළඟේ බලාවෙන්න ඕනේ ඒට වැඩිය කුඩා වෙන්න පුළුවන් සමාන වෙන්න පුළුවන්. ඒ අන්තිම අවස්ථාව. එතන ප්‍රධාන අවස්ථා 4. අපි ඊළඟ මාතෘකාවට අසමානතාවයක විසඳුම් කුලකය. The solution sets up of an inequalities තමයි. අසමානතාවයක විසඳුම් කුලකය. හරි. දැන් මොකක්ද මේ විසඳුම් කියලා මේ solution කියලා මේ අපි දාලා මෙහෙම අපේ උදාහරණ බලමු ළමයි. අපි දන්නවා මෙහෙම. අපි දන්නවා x ඩල තුන සමානයි 5යි. මේක තමයි කොහෙන්ද මේ x සමාන කියන්නේ ඩල තුනනේ ඩල තුනයි කියලා තමයි දෙපැත්තම තුන තුනක් අපි දානවා. එන කියන්නේ x සමාන කියන තමයි 2යි ළමයි. එන කියන ළමයි විසඳුම මේ සොලියුෂන් එක ළමයි 2යි ළමයි. මේ තමයි මේ සමීකරණ ළමයි. සමීකරණේ කරිවාරම්ම තියෙන පුළුවන් විසඳුම් සංඛ්‍යාව එකයි. මේ සරල සමීකරණ this is simple equation ළමයි. In simple equation there is only one solution. In simple equation there is only one solution. සරල සමීකරණේ විසඳුම් තියෙන එකයි. x සමාන 2 කරනවා. මේ හැම වෙනම කිසිම උත්තරයක් නැහැ ළමයි. ඒක අසමානතාවය ළමයි එහෙම නෙමෙයි. අසමානතාවය ළමයි විසඳුම් ළමයි කීපයක් ළමයි තියෙන පුළුවන් ළමයි. අසමානතාවයක විසඳුම් ළමයි කීපයක් ඕන ළමයි අනන්ත සංඛ්‍යාවක් තියෙන පුළුවන්. පැහැදිලිමයි. දැන් හැමෝම කොටපෑනේ මෙහෙම යනවායි. අසමානතාවයක එන කොටපෑනේ අසමානතාවයක විසඳුම් කීපයක් හෝ අනන්ත සංඛ්‍යාවක් තිබිය හැකිය. අසමානතාවයක විසඳුම් කීපයක් හෝ අනන්ත සංඛ්‍යාවක් තිබිය හැකිය. In equality, there are few solutions or infinity solutions are there. In equality, there are few solutions and infinity solution. In equality, there are few solutions or infinity solution. Okay.
හරි. දැන් අපිට ලියන්න මේක හැදුවේ නේද කොළපෑරෙන් මෙහෙම. වීජීය පදයක් අදංගු අසමානතාවයක වීජීය පදයේ ගත හැකි සියලු භාගයන් හෝ එම භාගයන් අයත්තර කුලකය. එම අසමානතාවයේ විසඳුම් කුලකය ලෙස හැදිවේ. හරි. The solution set of an inequality which has an algebraic term is the set of all values that the algebraic terms can take. වීජීය අසමානතාවය කියලා මොකද බලන්නේ? මොකද වීජීය අසමානතාවය කියලාමයි. ඔව්. අපි ඒක නම් හොඳටම තේරුම් ගන්න ඕනමයි. වීජීය අසමානතාවය තමයි. වීජීය අසමානතාවය. මේ 5 6 ළමයි. මේක 6 විසාර මේ ළමයි අසමානතාවයන් මේක. වීජී කියලාමයි අපිට මෙහෙම ඒව ළමයි. ඔය තමයි වීජීය අසමානතාවය. ඔව් මෙහෙම ළමයි ලියන්න පුළුවන් ළමයි. මෙහෙම ලියන්න පුළුවන් ළමයි. එහෙම නැත්නම් x දාන තුල මෙහෙම ළමයි ලියන්න පුළුවන්ද නේද? නැත්නම් 2x ඍණ 1 විසාරයි 15. මෙන්න මේවා ළමයි ඕනම එකක් තමයි අපි කියලා මොකද වීජීය මේ තේරම තියෙන මොකද වීජීය අසමානතාවය. ඔක්කොම වීජීය අසමානතාවය. මේක තමයි ගණිතීය අසමානතාවය. This is mathematical inequality, this is algebraic inequality. හරි. අපි ළමයි මේ 9 පන්තියේ සාහිත්‍ය ආරම්භ මේ වීජීය අසමානතාව සම්බන්ධයෙන්. පැහැදිලිවයි? ඒ වගේ තමයි අපේ විසඳුම් ප්‍රූෆ් කරනමයි ප්‍රධානම ආකාර දෙකක් තියෙනවා. ඉතින් කොළ පෑනේ මෙහෙම විසඳුම් කුලකය ප්‍රධාන ආකාර දෙකකි. විසඳුම් කුලකය ප්‍රධාන ආකාර දෙකකි. විසඳුම් කුලකය ප්‍රධාන ආකාර දෙකකි. එක ලියදනමයි එක ලිඛිනමය විසඳුම් කුලකය. ලිඛිනමය විසඳුම් කුලකය. දෙවෙනි තාලමයි මොකන්ද? අපි එක කියනවා විසඳුම් කුලකය. නිකම්ම විසඳුම් කුලකය. හරි. ලිඛිනමය විසඳුම් කුලකය එහෙම නැත්නම් දෙවෙනි එක මොකන්ද? විසඳුම් කුලකය. In equality there are two main solutions. In inequality there are two main solutions. Integral solution right? What is it? Integral solution. Can write down integral solution. Integral solution. Fine. Second one by set of solution. Second one, first one integral solution. First one integral solution. Integral solution. Second one set of solution. ප්‍රධාන දෙකක් තියෙනවා මොකද්ද? ලිඛිනමය විසඳුම් කුලකය නැත්නම් විසඳුම් කුලකය. Integral solution, the set of solutions. හොඳයි. අපි ළමයි බලමු එහෙනම් මුලින්ම බලමු මොකද්ද මේ ලිඛිනමය විසඳුම් කුලකය කියන්නේ මොකද කියලා බලමු එහෙනම් දැන්. අපි ඊළඟ බලමු මොකද්ද මේ විසඳුම් කුලකය. ලිඛිනමය විසඳුම් කුලකය සහ අනිත් මොකද්ද දෙවෙනි එක මොකද්ද? විසඳුම් කුලකය. අපි ඒක එක එක සාකච්ඡා කරමු. ලිඛිනමය විසඳුම් කුලකය ළමයි. ඒකේ ළමයි මෙහෙම අපි ළමයි ලිඛින කියනම මොකද ලිඛින කියන්නේ මොකද්ද? ඉසෙට් නේ. ලිඛින කියන්නේ ඉසෙට්. ලිඛින සංඛ්‍යා ළමයි. අපි කියන ලිඛින සංඛ්‍යා. ඉසෙට් කියන්නේ ලිව්වනේ. ලිඛිනමය විසඳුම් කුලකය ළමයි. මම ඒකට උත්තර ළමයි. දලවරින පූර්ණ සංඛ්‍යා බිඳුව ඇතුළත් ළමයිනේ. ඒක අපි 33ක් දැම්මා. මතක ගමු ඍණ 3, ඍණ 2, ඍණ 1, බිඳුව 1, 2, 3. Those are set of integers ළමයි. There is no actually only we can take only whole number plus or minus whole number with 0. That's we call ලිඛිනමය ළමයි. Integral solution sets ළමයි. ලිඛිනමය විසඳුම් ළමයි. මේ තමයි ලිඛිනමය විසඳුම් ළමයි. Can you write down? දැන් ලිඛිනමය විසඳුම්. මේක ලිඛිනය. ලිඛිනමය විසඳුම්. ඒකට ආයත් වෙන්නේ සියලුම දලවරණ පූර්ණ සංඛ්‍යා. බිඳුව ඇතුළත් සියලුම දලවරණ පූර්ණ සංඛ්‍යා තමයි මොකන්ද? ලිඛිනමය විසඳුම් කුලකය කියලා කියන්නේ. හරිද? දැන් ඔබට මාතෘකාව ලිඛිනමය විසඳුම් සංඛ්‍යා රේඛාවක් නිරූපණය කිරීම. ලිඛිනමය විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම. Representing the set of integral solutions on the number line. හරි.
මේ තමයි ලිඛිත මේ සංඛ්‍යා. දැන් හැමෝටම මේ ක්ලාස් එකක ලියන්න බයි. අපිට මන්නම ඒක බෝඩ් එකේ දැන් තව පොඩ්ඩක් හදනවා. තව බොහොමයි ඔය කැමැත්ත ළමයි තියෙන්නේ. මන්නමයි අපි ළමයි සර් පැහැදිලිව සර් පේන්න ඕන. සර් බෝඩ් එකේ ගණන් හදන විදිය ඔයාලා පැහැදිලි පෙවුනොත් ඔයාලා පාඩම තේරුණා කියලා බොහෝ වෙලාවක් කිව්වා. එතන මම අදිපස්සේ ළමයි මේවා තියරි පාත් තමයි මේ වගේ ටැබ්ලට් එකක කරන ගණන් ළමයි සියලුම ඒවා හදන්න බෝඩ් එකේ. ඉතින් මම පන්තියේ ළමයි තමයි මේ පැහැදිලිව බෝඩ් එකේ මම ගණන් හදන දේවල් ලියාගෙන ඒක තේරුම් ගන්න තමයි. තේරෙන්නේ නැති හැමදේම බලලා මේ ඔයාලා මගේ අහන්න ඕන. දැන් ඔයාලා මේක ඔයාලා බයි තවලා ඉස්කෝලේ බයි මේ අපේ ක්ලාස් එන්න ඇති අය තමයි මේක තමයි ෂෙයා කරන්න ළමයි. මේ වීඩියෝස් බලන්න කියන ළමයි කියන්න ළමයි. අපේ channel එක subscribe කරන ළමයි ඔයාලා හැමෝම මේ අපේ channel ළමයි ඉදිරි යන්න ඔයාලා හැමෝම උදව් කරන්න. මම මේ ගන්න ප්‍රයෝජනය හැමදාම පුතාලා විතර නෙමෙයි යාළුවෝ සියල්ලන් තමයි ඒක තමයි කියන්නේ. හරි? ඊර්ෂ්‍යා කරන්න බෑ සමහර අය ඊර්ෂ්‍යා හින්දා කියන්නේ නැහැ. හැමෝම වල යාළුවෝ තමයි සියල්ලන් කියන්නේ මේ පාරන්තිය මම පැහැදිලිවම මම දාලා තියෙනවා. තව පැහැදිලි අවශ්‍ය කරලා ඔක්කොම දාලා තියෙන ළමයි මේක ඕනම ළමයිත් බලන්න පුළුවන්. ඊටවත් පැහැදිලි පාඩම් අපිමයි කරන්නේ. අපි සාමාන්‍යයෙන් පරිපූර්ණ පාඩමක් පිළිපුන්නේ අපේ පන්තියේ පිළිපොන්. අපි කරන්නේ පිළිපොන් පාඩමක් තමයි හැමෙස්සෙම කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ක්ලාස් වල ලියන්න දෙන. පහත අසමානතා සඳහා ලිඛිතයේ විසඳුම් පුරුකේ ලියන්න. දෙක ලිඛිතයේ විසඳුම් සංඛ්‍යා රේඛාව දක්වන්න. Consider the following inequalities. Find the set of integral solution of the above inequality. Second one, represent the integral solution of the above inequality on the number line. මේක මම ගලපදී හතර ලියාවා. මේක තමයි බෝධේ හදමු. ගලප හරියන්න. හරිද අපි මත මාතෘකාව ලිඛිතයේ විසඳුම නේද? integral solution. බලන්න ලිඛිත කියන අපිට කියවල මේ විශේෂ කියලා මේ ලිඛිත සංඛ්‍යාව තමයි. බලන්න ආරම්භයක් තමයි නෑනේ. ආරම්භයේ තියෙන අපි තිත් තුනක් දානවා. නේ? දාලා අපි 3 2 බිඳුව 1 2 3. ඒ අවසාන වල තියෙනවා ආයෙ තිත් තුනක් දානවා අපි. දාලා මෙතනින් අපි මේ තමයි ලිඛිත සංඛ්‍යා කියන්නේ. දැන් මේ වගේ අගයන් එන ඒවා තමයි අපි කියන මොකද්ද? ලිඛිතයේ විසඳුම. අපි කියනවා integral solution කියලා කියනවා. integral solutions. ලිඛිතයේ විසඳුම. හරි. අපි පළවෙනි ගාන මොකක්ද? x විශාලයි 2. නේ? මොකද? x greater than 2. x විශාල 2 ලා. මේ මුලින්ම බලයි ලියන්න තමයි අපි බලන්න නේද විසඳුම ලියන්න ඕන. what are the solutions? ඔය x වලට මොකද තමයි x එන්නේ කොහොමද තමයි x ලාගේ දෙකට වැඩිය විශාල වෙන්න ඕන. මොනවා වෙන්න ඕනේ? විශාල වෙන්න ඕනයි. කවුද විශාල වෙන්න ඕනේ? x විශාල වෙන්න ඕන. x විශාල වෙන්න ඕන more than 2 දෙකට වැඩිය ළමයි. එයාලා මොකද වෙන්න ඕනේ? දෙක එනවද? දෙක එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? මෙතනමයි මේක equal mark එකක් නැහැනේ. අපිට මේක හැදුවීම කරා නේද? equal mark එක නැති වෙන දෙක එන්නේ නැහැ ළමයි. එහෙනම් මේකේ උපරි භාගයේ එන්නේ කීයද නම් කුඩා භාගයේ එන්නේ කීයද? 3 ළමයි. කුඩා භාගයේ 3 එනවා. 3 4 5 6 7 හොයලා 33 දානවා. මොකද සීමාවක් නැති කියන ළමයි. ඔය තමයි මොකද්ද? ලිඛිතයේ විසඳුම් කුලකේ integral solution set. දෙකෙන් තමයි කියනවා මේක සංඛ්‍යා රේඛාව දක්වන්න ඕනමයි. දැන් මේ සංඛ්‍යා රේඛාව දක්වද්දී තමයි මෙහෙම සංඛ්‍යා රේඛාව කියන්නේ. සංඛ්‍යා රේඛාව තමයි මේක x තමයි. x අක්ෂය තමයි සංඛ්‍යා රේඛාව කියන්නේ. නේ? ඒ පස්තරය අදිද්දී x අක්ෂය x axis is we call horizontal no? මේක තිරස් අක්ෂය. තිරස් horizontal. එහෙනම් මේ කියනවා x අක්ෂය කියනමයි. සාමාන්‍යයෙන් මේක මෙතන බිඳුව දැම්මොත් මේ පැත්ත දාලා නේද? මේ පැත්ත ඍණ පැත්ත තමයි. හරි. අපිට සංඛ්‍යා රේඛාව අදින්නමයි අපිට මෙහෙම නමයි අදින්න අවශ්‍ය වෙන්නේ නැහැ නමයි. අපිට අදාළ වෙන්නේ තුනේ පස්සේ අවශ්‍ය නමයි. තුනේ පස්සේ නමයි අවශ්‍ය හින්දාමයි අපි මේ කීය නමයි අවශ්‍ය වෙන්නේ නැහැ. ඍණ පැත්ත ඕනේ නැහැ. අපි ඒ නමයි තුනක වැඩිය විශාල පැත්තේ ඉඳලා අපි ගමු. මෙහෙම ගමු. අපි ගමු බිඳුව 1 2 3 4 5 6 7 ඔහොම ගමු. හරි. මෙතන අපි සංඛ්‍යා රේඛාව ළමයි. දිශ ලම්බ ලයින්. ඉතින් මේක අපිට කොහොමද සංඛ්‍යා මාක් කරන්නේ? සංඛ්‍යා මාක් කරන්නේ මෙහෙමයි. මෙන්න මොනවද ලිඛිත සංඛ්‍යානේ 3 මාක් කරනවා. මේ බෝලයක් ළමයි දානවා. 4 මෙහෙම බෝලයක් දානවා. 5 බෝලයක් දානවා.
6 ළමයි ඔහො දාලා ළමයි. දාලා ළමයි උතන ළමයි අපි ළමයි නවත්තන බයනේ. ඇයි ළමයි? සීමාවක් නැහැනේ. දැන් මොකද වෙන්නේ? දාන්න යනවා අනන්තය කරකම්. යමුද අනන්තයේද? ඈ අනන්තය මේ වෙලක යන්න වෙනවා. ඊළඟට මෙතන අපි නවත්තනවා. අපි ළමයි ඕන මේකක් මාක් කරමු ළමයි. හරි ඔය තමයි මොකද්ද? ඩිකේනේ මේ විසඳුම් කුලකය. පැහැදිලිද එහෙනම්? ඔය තමයි ප්‍රශ්නාංක 1. අපි යමු එන දෙවෙනි එක යමු එහෙනම් දැන්. හරි දෙවෙනි ජාලමට මොකද වෙන්නේ? මේකට තේරුම මොකන්ද? මේ තේරුම තමයි x කියන එක තුලට සමාන හෝ අඩු වෙන්න ඕන. x is less or equal 3. එන x ලා කියලා බයි තුල හෝ තුලටදී අඩු වෙන්න ඕන. ඒ තුල එනවද නැද්ද? තුල එනවා. එහෙනම් කොහෙ වෙන්නේ නේද? x සමානයි ළමයි තුල ආවා කියන ළමයි තුලටදී අඩු වෙන්න ඕන. අඩු වෙන්න ඕන කියලා බයි. අඩු වෙනවා කියන ළමයි අනිවාර්යයෙන් මොකද වෙන්න ඕන ළමයි? විශාලම සංඛ්‍යාව තමයි තුල වෙන්න ඕන ළමයි. තුල එනවා විශාලම සංඛ්‍යාව තුල වෙන්න ඕන. 3 is greatest value. එහෙනම් තුල එනවා ළමයි දෙකේ එනවා එකේ එනවා බිංදුව එනවා ඍණ එක ළමයි ඍණ දෙක ඇවිල්ලා අපිට 33 ළමයි දාමු නැත්නම් අපිට එනි වෙලකම් ලියන්න වෙනවා. එහෙනම් අපි උදේ නවත්තමු. මේ තමයි මොකක්ද බයි? ලිඛිතයේ විසඳුම් කුලකය. ඉන්ටිග්‍රල් සොලියුෂන් සෙට්ස්. හරි. මේක අපි සංඛ්‍යා රේඛාව දක්වන්න ඕන බයි. ඔන්න සංඛ්‍යා රේඛාව මොකද බයි තියෙන විශාලම සංඛ්‍යාව තුල තියෙන්න ඕන. තුල තියෙන්න ඕන. එහෙනම් බයි සංඛ්‍යා රේඛාවයි අවශ්‍ය වෙන්නේ මොන පැත්තද? දල පැත්තට පැත්තට බයි. අවශ්‍ය වෙන්නේ left side තමයි. එහෙනම් අපි තමයි සංඛ්‍යා රේඛාවෙම අඳිමු. ඇදලා මෙන්න බයි හතර මාක් කරමු. හතර ඉඳලා ගමු. හතර එනවා තුල එනවා දෙක එක බිංදුව ඍණ එක ඍණ දෙක ඍණ තුනක් හොර මාක් කරමු. ඔය ගොඩාම විශාලම සංඛ්‍යාව හන්ද තුල මාක් වෙනවා. තුල එනවා දෙක එක බිංදුව ඍණ එක කරලා ඔය සංඛ්‍යාව කීපයක් මාක් කරනවා ඇති ළමයි. ඊටවලට මාක් කරන්න ඕනේ නැහැ. හරි. පැහැදිලිද ළමයි? මේ තමයි මොකන්ද නම් ඩිකේ මේ සංඛ්‍යා විසඳ කුල මේ තමයි සංඛ්‍යා රේඛාව. දැන් බලන්න තුන්වෙනි ගාන. x ළමයි x is greater than minus 2.5. x ලා කියනවා මොකෙන්ද ඕනමයි? ඍණ දෙකයි දෙකේ හැදියා විශාල වෙන්න ඕනමයි. එහෙනම් x ලා කියේ ඍණ දෙකයි දෙකේ more than minus 2.5 නේද? ඍණ දෙකයි දෙකේ හැදියා විශාල වෙන්න ඕන. x ලා කියනවා. විශාල වෙනවා කියලාමයි. අපි තමයි ලියන්න ඕනේ ලිඛිත සංඛ්‍යාවමනේ. ලිඛිතමය සංඛ්‍යා කුලකේ ලියන්න ඕනේ. x සමානයි මොනවාද නේද උත්තර ළමයිනේ. ඍණ දෙකද ඍණ තුල අපිට සංඛ්‍යා රේඛාව ඇද්දොත් මේ බලන්න මේ. ඍණ තුල ඍණ දෙක ඍණ එක බිංදුව දල එක ඔකල සංඛ්‍යා රේඛාව ළමයි. ඔය සංඛ්‍යා රේඛාවේ ළමයි මොකද වෙන්න ඕනේ? x ලාගේ ඍණ දෙක වෙදි විශාල වෙන්න ඕන ළමයි. එහෙනම් මේ තියෙන්නේ ඍණ දෙකේ සීමාවනේ. රුල දෙකම මාරනමයි දෙකම මාර කියනමයි minus 2.5 නම් මෙන්න මෙහෙනේ මෙන්න දෙකම මාරම මෙන්න දෙකම මාරම දෙකම මාර හේතුව විශාල වෙන්න ඕන විශාලයි කියනම මේ පැත්තට යන්න ඕන හැබැයි මේ පැත්තට යන්නේ ළමයි අපි ළමයි ඉස්සලා හම්බෙන සංඛ්‍යාව මොකද්ද ඉස්සලා හම්බෙන ළමයි රුල දෙකම මාර නේද ළමයි දෙකම මාර නේද බෑ ළමයි ඒ බැරි මෙතන ළමයි equal mark එකක් නැහැනේ equal mark කියලා නැහැ ඒ වගේම ළමයි this is not a integer ළමයි මේක fraction එකක් නේ this is fraction මේක integer එකක් නෙමෙයි මේක fraction එකක් එහෙනම් අපිට බෑ අනිවාර්යයෙන්මයි මේක තමයි equal mark කියලා තිබුණත් මේක දෙකම මාර නේද බෑ ළමයි තේරුණාද මේ equal mark එක තිබුණත් තමයි if equal mark we can't find ළමයි equal mark එක තිබුණත් මේ දෙකම මාර නේද බෑ හේතුව නම් මෙතන මේක ලිඛිත මේ සංඛ්‍යාවකින් ළමයි අනිවාර්යයෙන්මයි මෙතන ලියන්න වෙන්නේ ඉස්සලාම රුල දෙක එහෙනම් රුල දෙක ලියනවා ඍණ එක බිංදුව 1 2 තුල තිත්තුලක් දාවකමයි සීමාවක් දැකින්න ඕනේ. ඔය තමයි එන මොකද්ද? සංඛ්‍යා කුලකේ. ඊපස්සේ එන සංඛ්‍යා රේඛාව දක්වන්න ඕනේ. දක්වද්දී අපි ළමයි සංඛ්‍යා රේඛාව ඇද්දා බලමයි පුදාම සංඛ්‍යාව. රුල දෙකනේ අපි එන රුල තුනෙන් තමයි ආරම්භ කරමු. රුල තුන රුල දෙක රුල එක බිංදුව 1 2 3 හතර ළමයි. දැන් බලන්න දෙන සංඛ්‍යා ළමයි. රුල දෙක ඉන්නවානේ. රුල දෙක එහෙම මාක් කරනවා. රුල එක මාක් කරනවා. බිංදුව මාක් කරනවා. දල එක මාක් කරනවා. දල දෙක මාක් කරනවා. දල තුන මාක් කරනවා. ඔය තමයි මොකද්ද? සංඛ්‍යා රේඛාවේ මේ තමයි විසඳුම් කුලකේ. මේ තමයි විසඳුම් කුලක තමයි සංඛ්‍යා රේඛාව දැක්වීම.
This is an integral solution. This is integral solution on the number line. පැහැදිලිද එහෙනම්? ඔය තුවරි ගන්න. තේරෙනවනේ? තේරෙලා තහන්න ඕන. අපි යමු වෙන ප්‍රශ්නාංක 4. x ලා කියලා බයි මොනවා වෙන්න ඕනේ? x is less or equal 1.5. x ලා කියලා බයි 1.5 හෝ එකේදී අඩු වෙන්න ඕන. 1.5 කියලා බයි නිකේ සංඛ්‍යාවක්ද? නෑ නමයි. නිකේ සංඛ්‍යාවක් නෙමෙයි නමයි. නිකේ සංඛ්‍යාවක් නම් අපිට බයි පූර්ණ සංඛ්‍යාව විතර දෙන්න පුළුවන්. නේ? this is decimal number. මේක තමයි දශම සංඛ්‍යාව නමයි. දශම සංඛ්‍යාව නිකේ සංඛ්‍යාව වෙන්නේ නෑ. එහෙනම් නමයි මොනවාද උත්තර නමයි 1.5 අඩු වෙන්න ඕන නමයි. අඩු වෙන්න ඕන කියලා බයි නමයි 1.5 නමයි 1.5ද නමයි දෙවෙත් වල තියෙන්නේ මේ පැත්ත කියලා 2. මේ පැත්ත කියලා 1 නමයි. 2 තියලා 1 තියනවා. අඩු වෙනවා කියලා බයිනේ මේ පැත්ත නේද? 1.5 කියන ළමයි 1.5 greater 1 2 lesser 1 1 1.5 වැඩිනවා 2 වැඩි 1 අඩු වෙනවා. එහෙනම් අඩු වෙන්න ඕනයි. 1.5 එන්නේ නැත්තේ ඇයි? ඒක තමයි පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. මේ දශම සංඛ්‍යාව. එහෙනම් 1.5 එන්නේ නැහැ. එහෙනම් 1 තමයි විසාරව සංඛ්‍යාව 1. එහෙනම් එකේ පස්සේ බිංදුව එනවා ඍණ 1 ඍණ 2 පිටුලක් දාමු. ඔය තමයි අදාළ විසවුම් පුලකේ. මේ සංඛ්‍යා රේඛාව අදි වෙනන්නේ. සංඛ්‍යා රේඛාව ඇද්දාම තමයි අපි ආරම්භ කරපු එකෙන්දී තමයි ආරම්භ කරන්නේ තමයි අපි දෙක දාමුනේ. දෙක දාමුනේ. දෙක දාමු 2 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 තමයි. ඔහොම ඇති. දැන් මොනවාද අගයන්නේ නම් මුලින්ම මාක් කරන්න ඕන කීයද? එක මාක් කරන්න ඕන. 1 ලිඛිතේ සංඛ්‍යාවේ බිංදුව ඍණ 1 තමයි. හොර මාක් කරපුවම ඇති. ඔය තමයි මොකද්ද? සංඛ්‍යා තුනකය සංඛ්‍යා රේඛාව දැක්වීම. හොඳයි. පැහැදිලිද නේ? ඔය ඊළඟාරේ නම් ප්‍රශ්නාංක 5. 2යි x 3යි. හරි. මේක නම් මොනවද එන උත්තර? මතකද ඉන්ටිග්‍රල් සොලියුෂන්. බලන්න ඉතින් මේ සංඛ්‍යා විසඳුම කරකේ මොකක්ද ළමයි? බලන්න ළමයි. ඔය සීමාව ළමයි. සීමාව ඍණ 2යි අනිත් පැත්තේ සීමාව ධන 3යි. ඍණ 2යි ධන 3යි. ධන 3 එනවා ළමයි. ධන 3 එනවා ළමයි මේක ඉක්වල් ඉන්නනේ. සමාන කෙනෙමින්ද ධන 3 එනවා ළමයි. ඉක්වල් වාක්‍ය එනවා. එන 3 එනවා. 3 දැම්මා. ඊපස්සේ 3 පස්සේ මොන ළමයි? 3 පස්සේ 2. නේ? අපි නම නිගෝනම ලිඛිත සංඛ්‍යාව මෙහෙමනේ. අපි නිගෝ ලිඛිත සංඛ්‍යාව මෙහෙම ලියන්න වෙන්නේ. මේවා ලියන්න ලිඛිත සංඛ්‍යාව ලියුවොත් මෙහෙම ලියන්න වෙන්නේ. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 වරමයි මම ලිවි බලව මේ. ලිඛිත සංඛ්‍යාව මම කීපයක්ම ලියුවා ළමයි. ලිඛිත සංඛ්‍යාව කීපයක් ලියුවා ළමයි. ඒකෙන් මොකද වෙන්නේ ළමයි? 3 එනවා ළමයි 3 ඉක්වල් නේ. ඉක්වල් ඉඳලා ළමයි 3 එනවා. දෙකක් එනවා. වෙන එකක් එනවා. බිංදුවක් එනවා. ඍණ 1 එනවා. ඍණ 2 ළමයි එනවද ළමයි? එනවද නැද්ද? එනවද නැද්ද? එන්නේ නැහනේ. ඇයි එන්නේ නැත්තේ? ඒක ඉක්වල් වාක්‍ය නැහනේ. එහෙනම් ළමයි ඍණ 1කින් අවසන් වෙනවා. එහෙනම් තිත්තුලක් දාමු ළමයි. තිත්තුලක් දාන්න ඕනද? නෑ ළමයි. තිත්තුලක් ළමයි දාන්න ඕනේ ළමයි. හේතුව ළමයි මෙතන ඍණ 1යි බිංදුවයි ධන 1යි ධන 2යි ධන 3යි. ඔය තමයි විසඳුම පුරේ ළමයි. කෙලින්ම අපි පැහැදිලිව ළමයි ආරම්භයුත් කරනවා අවසානෙත් තියෙනවා. හරි දැන් මේක තමයි සංඛ්‍යා රේඛාව දක්වන්න ඕන මේ. සංඛ්‍යා රේඛාව දක්වන්න ළමයි මොකද ඉන්නේ? පුරනේ අපි හතරේ පදක් ගමු. 4 3 2 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 සංඛ්‍යා රේඛාව. මොනවාද මේ සංඛ්‍යා? තුල මාක් කරන්න නම් තුල බෝලයක් දාන්න, දෙක බෝලයක් දාන්න, එක බෝලයයි, බිංදුව බෝලයයි, ඍණ 1 බෝලයයි. බෝලය ඔහොම. අනිත් තමයි අවශ්‍ය වෙන්නේ ළමයි. ඔය තමයි අදාළ සංඛ්‍යා ටික. පැහැදිලි නම එන. ඔය තමයි මොකක්ද නම් විකල්පේ සංඛ්‍යා කුලකයේ සංඛ්‍යා රේඛාව දැක්වීම. හරි. අපි ළමයි මේ ක්ලාස් වර්ක් ළමයි පහක් හදුවා ළමයි. එහෙනම් මේ ගණන් පහ තේරුම් අරගෙන අර හෝම්වර්ක් ටික කරන්න. එතකොට අපිට මේ ගණන් පහ ප්‍රේ සාකච්ඡා කරා. ඒතර හැමෝම ඒකට තේරුම් හැමෝම ළමයි තේරුම් ගන්න ඕන. තේරෙන්න තායි බලන්න. ඒ ගණන් තේරුම් ගන්න මේ හෝම්වර්ක් එක ළමයි ඉපිට ලියා ගන්න. මේ හෝම්වර්ක් එක ලියා ගන්න. ඊළඟ එක ළමයි ගෙදරින් කරන්න ළමයි. තේරෙන්න ඉඳලා කියලා මගේ අහන්න පුළුවන් ළමයි පොළේලා පොළ දාලාලි බස්ටප් කරලා ළමයි අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක්
ඕන දවස් අහන්න පුළුවන් ළමයි ප්‍රශ්න නැහැ. හැමෝම ළමයි පාඩම තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ. මේ homework එක ලියන්න යනවා. ප්‍රශ්න හතරක් තියෙනවා. There are 4 questions. If you have any doubt, any question, you may ask. You can call or WhatsApp. අපි ඊළඟ මාතෘකාව විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම. දැන් හැමෝම හතබෑනේ representing the set of solution on a number line ළමයි. ඉස්සලා අපි ළමයි කිව්ව මොකද්ද? ඉස්සලාම කිව්වේ විකිරමේ විසඳුම් කුලක කියලා. integral solution. මේ ළමයි විසඳුම් කුලක කියලා මේ. විසඳුම් කුලක කියලා මේ. මොකද්ද මේ දෙකේ වෙනස ළමයි මොකද්ද? දෙවි විකිරේ කිව්ව ළමයි බලන්න I2 ළමයි I2 රුල තුන ළමයි නේද බිඳුව නේද රුල තුන බිඳුව ළමයි ඉසි මේ බිඳුව ළමයි low direction නේ රුල තුන ළමයි බිඳුව එතන ළමයි කීයද 7 10 රුල 20 ළමයි ඔය ළමයි විකිරමේ විසඳුම විකිරමේ සංඛ්‍යාව integral solution ළමයි මේක ළමයි කියනමයි සියලුම සංඛ්‍යා ළමයි බලන්න ළමයි ලිඛිත සංඛ්‍යා ළමයි අයිති වෙනවා වෙනම දෙයක් බලමු ලිඛිත සංඛ්‍යා බලලා කියනමයි මේ ලිව්ව ලිඛිත සංඛ්‍යා එහෙම නැත්නම් ළමයි භාග්‍ය සංඛ්‍යා අයිති වෙනවා භාග්‍ය සංඛ්‍යා ළමයි කියන්නේ 2 1 5 3 1යි 4යි කියනමයි භාග්‍ය සංඛ්‍යා දශම සංඛ්‍යා ළමයි අයිති වෙනවා decimal numbers මොකන්ද 3.5 0.5 -2.5 දොසාද we call all the solution. කවුද කියලා අපිට මේ තමයි ඒ level කරන්නේ මේ තව ළමයි සංඛ්‍යාවම තියෙනවා. දැන් all over කරද්දි තව තියෙන මේක පරිමේය සංඛ්‍යා තියෙනවා නේ. rational numbers, irrational numbers, අපරිමේය සංඛ්‍යා ළමයි. තව තියෙනවා real numbers කියලා කියනවා. තාත්වික සංඛ්‍යා. real numbers, තාත්වික සංඛ්‍යා. අපි ඒවයි එකවර පන්ති කරමු. real numbers, තාත්වික සංඛ්‍යා, irrational numbers, අපරිමේය සංඛ්‍යා, rational numbers, පරිමේය සංඛ්‍යා ළමයි. තව කියනමයි සංකීර්ණ සංඛ්‍යා කියලා කියනවා complex numbers. වලයි ඒව කරද්දී ඒ level වලදී. ඔය සියලුම දේවල් ළමයි සියලුම සංඛ්‍යා ඇතුළත් පුර හිතාව මහන්ද? විසඳුම් පුර කියලා කියන්නේ. ඉතින් මේ පොරපෑනේ හැමෝම සියලුම ලිඛිත සංඛ්‍යා භාග්‍ය සංඛ්‍යා දශම සංඛ්‍යා සියලුම භාග්‍ය සංඛ්‍යා දශම සංඛ්‍යා සියලුම ලිඛිත සංඛ්‍යා භාග්‍ය සංඛ්‍යා දශම සංඛ්‍යා සහිත සියලුම සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා කුලකය සියලුම සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා කුලකය විසඳුම් කුලකය ලෙස හඳුන්වයි. විසඳුම් කුලකය ලෙස හඳුන්වයි. set of all integers set of all the numbers including integers. Write down set of all the numbers including integers, fraction, decimal, etc. ළමයි. අපි දාලා මොකද etc. etc ළමයි. etc. etc. are called the set of solutions. Are called the set of solutions. හරියට අපිට මේ ගණන් ක්‍රමය හදමු. දැන් අපෝම ක්ලාස් වලත් එක අපි සියලු ගණන් හදමු අපි බෝඩ් එකේ පහත අසමානතාවල විසඳුම් පුලකයේ සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න. represent the solution set of following inequality on a number line. ගණන් තේරියන්න. There are 5 questions. We will discuss one by one. හරියට මේ මාතෘකාවද සියලු විසඳුම් පුලකයේ set of solution තමයි. අපිට මේ ඉස්සරහා මම කලේ මොකන්ද? ලිඛිත වේ සංඛ්‍යා විතරයි. දැන් ලිඛිත වේ සංඛ්‍යා තමයි අයිති වෙනවා ළමයි. මේලා විශේෂ තමයි නේ ලිඛිත සංඛ්‍යා නම් ඉන්ටිජර්. ලිඛිත සංඛ්‍යා තමයි අයිති වෙනවා ඉන්ටිජර්. තරමයි මොනවද? ෆ්‍රැක්ෂන් තමයි භාග. ෆ්‍රැක්ෂන්. එළමයි බලන්න. ඩෙසිමල් නම්බර් දශම. ඩෙසිමල් නම්බර් දශම නම්බර්. නේ? අපිට මේ සම්පූර්ණම ඒව හැදුණු ළමයි මුළු සේරම හැදුණු ළමයි අපි මොනවා කියන හැදුණු ළමයි අතේ පන්තියේදී දශම සංඛ්‍යා ලිඛිත සංඛ්‍යා භාග්‍ය සංඛ්‍යා හැදුණු මොනවා කියලාද yes අපි හැදුණු මොකද්ද සදිශ සංඛ්‍යා නේද directed numbers
related numbers. ඔය තමයි ළමයි සියලුම විසඳුම ළමයි. මේලා භාග සංඛ්‍යාව ළමයි, දශම සංඛ්‍යාව ළමයි. ඒවා ළමයි මේ පූර්ණ සංඛ්‍යාව ළමයි නේ. ඒවා අපිට එක්වරපත්ති කරලා පරිමේය සංඛ්‍යා, rational numbers, irrational numbers, real number, තාත්වික සංඛ්‍යා ළමයි. ඒවල කරලා සංකීර්ණ සංඛ්‍යා ළමයි. ඔය සියලුම සංඛ්‍යා ළමයි. මේ ලෝකේ තියෙන ළමයි සියලුම සංඛ්‍යා ළමයි අදින්න පුළුවන් සංඛ්‍යා රේඛාව විතරයි. මේ සංඛ්‍යා රේඛාව කියලා මේ ලෝකේ තියෙනව සියලුම සංඛ්‍යා අදින්න පුළුවන් එකම ක්‍රමය තමයි සංඛ්‍යා රේඛාව කියලා කියන්නේ. අපි යන සියලුම විසඳුම් කියලා ඕක උතන දැන් හැදිවි වෙලිවලේ අපි යන බලමු ප්‍රශ්නාවක් එක බලමු ගන්න දැන්. ද පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මොන ප්‍රශ්න තමයි? අපේ ලිඛිතමය නමයි විසඳුම් ලිව්ව තමයි සියලුම විසඳුම් කුරුකේම ලියද බෑ ළමයිනේ. සියලුම විසඳුම් ළමයි ලියද බෑ ළමයි. මේ බලන්න දෙකට වැඩි සංඛ්‍යා ළමයි. එක්ස්ට්‍රාගේ more than 2 ළමයි. එක්ස්ට්‍රාගේ දෙක ළමයි දෙකේ ඉන්න දෙකට වැඩි ළමයි. ළමයි මොහොම දෙක වැඩි සංඛ්‍යාව ළමයි. එක්කෙනෙක් කියලා ළමයි ඇයිසර 3. තව එක්කෙනෙක් කියනවා ඇයිසර 4. තව එක්කෙනෙක් කියනවා ළමයි ඇයිසර 5. තව එක්කෙනෙක් කියනවා ඇයිසර ළමයි ඇයිසර 5යි 5. තව එක්කෙනෙක් කියනවා ළමයි ඇයිසර බිංදුව ඔලෝ ගිර ළමයි 9 නියනවා. නේ? තව එක්කෙනෙක් ළමයි කියන්නේ ඇයිසර ළමයි 4යි 3 ළමයි. නේ? මේ ළමයි සියලුම සංඛ්‍යා ළමයි වෙනමයි ලියන්න පුළුවන් ළමයි බෑ ළමයිනේ. එහෙනම් අපිට මේ සියලුම විසඳුම් ළමයි ලියන්න බෑ. හරිද ළමයි? if integral solution we can write but we can't write set of solution. why ළමයි? there are many numbers ළමයි. සීමාවක් නැහැ. මේක මේ ළමයි මේ නෝ ළමයි මේ සියලුම ළමයි සංඛ්‍යා ළමයි කාටවත් ලියන්න බෑ. ඒක පැහැදිලි ළමයි. ඒ ළමයි අපි ළමයි සියලුම විසඳුම් ළමයි අපි ළමයි මේ ලියන්න බෑ. අප සංඛ්‍යා රේඛාව දක්වන්න පුළුවන්. ඒක දක්වන්න මෙහෙමයි. මේවා සංඛ්‍යා රේඛාවක දක්වන්නේ. මෙන්න දෙක ළමයි එන්නේ නැහැ ළමයි දෙක එන්නේ නැහැ ළමයි. දෙක වැඩි වෙන්න ඕන නේ. දෙක ළමයි වැඩි වෙන්න ඕන ළමයි. වැඩි වෙන්න ඕනේ නම් ළමයි දෙක පටන් ගාව බිඳුවෙන්. ප්‍රේන්දා උරණ එක බිඳුව 1 2 3 4 ළමයි. කොහොමද තමයි එන්නේ? පහක් දාව ළමයි පහ එනවා. පහක් දාව ළමයි. දැන් අරමුත. දැන් ළමයි දෙක ළමයි එනවද? දෙක එනවද? දෙක එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ ළමයි? ඉක්වල් නැහනේ. සමාන නැහැ. එළ දෙක එන්නේ නැහැ. එහෙනම් දෙක ළමයි එන්නේ නැති එක ළමයි අපිට මෙතන ළමයි මෙහෙම දානවා. දෙක එන්නේ නැතුව දෙක හැසම එක එනවානේ. දෙක හැසම එක එනවා. දෙක හැසම 0.0.0.0 එක එනවා ළමයි. අපි ඒ හිත ළමයි මේක නම් අපිට මෙහෙම බෝලයක් ළමයි දානවා ළමයි. බෝල් ළමයි අපිට ළමයි පාත කරන්නේ නැහැ. දෙක ළමයි කියනවා. low ball. හරි only empty ball. then මෙතනින් පස්සට ළමයි මේනම ඔක්කොම ළමයි highlight වෙන්න ඕන. මෙතනින් පස්සට ඔක්කොම ළමයි highlight වෙන්න ඕන. මෙතන මේනම දෙපාර්ත තුන මේනමයි අධික දානවා. මෙතන ළමයි විසඳුම් කුලකේ සංඛ්‍යා රේඛාවක දක්වන ආකාරය. සමහර අර මෙහෙම ළමයි හදිනවා. මේ ඉදින් ළමයි අදින ළමයි. ඔහොම අදින ඉන්න ළමයිනේ. ඔහොම ඉන්නවා. ඒ වගේ පැහැදිලි ළමයි. තමයි අපිට මෙහෙම සංඛ්‍යා රේඛාව දෙක ළමයි එන්නේ නැති හින්දා මෙතන මම එම්ටි බෝලයක් දානවා. මේක දෙපාර්ත තුන ළමයි මේක කලහ කරලා තමයි. පැහැදිලි පේනවනේ. ඒ ඇති. හරි. ඊළඟ ඊළඟ ගාන බලන්න වෙනවා. x තමයි කුඩායි හෝ සමානයි 3. මේක තමයි 3 අයිති වෙනවා. 3 ළමයි අයිති වෙන හින්දා ළමයි අපි 3 කඩේ අඩු වෙන්න ඕන ළමයි. 3 අඩු කියන ළමයි මොකද විශාල සංඛ්‍යාව ළමයි. විශාල සංඛ්‍යාව 3 වෙන්න ඕන. අපි 4ෙන් පටන් ගන්න ළමයි. 3 තමයි විශාල සංඛ්‍යාව. 3 එනවා x අපි අඩු වෙන්නේ. 3 අඩු කියනවා ළමයි. 3 එනවා වෙන 2 එනවා ළමයි. මේ ළමයි ලිඛිත සංඛ්‍යා ළමයි. සියලු සංඛ්‍යා ළමයි ලියවල ළමයි අපිට ලියද බැරි හින්දා අපිට ළමයි අපිට මේ අපිට මෙතනම මෙහෙම 3 ළමයි මෙහෙම බෝල් කරලා ළමයි මේ බෝලේ දාලා එක ළමයි පාත කරනවා. ඉබේමස්මදේ මේ ළමයි අපිට ළමයි මේ ළමයි එක එක ළමයි පාත කරන්නේ නැහැ ළමයිනේ. අපිට ළමයි දෙක ළමයි පාත කරන්නේ නැහැ. එක පාත කරන්නේ නැහැ ළමයි. එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ ළමයි ලිඛිත මේ සංඛ්‍යාව විතර ළමයි. සියලුම සංඛ්‍යා වල ළමයි අපිට අදාළ ළමයි සංඛ්‍යාව විතර ළමයි මෙන්න බෝලයක් දැම්මා. ඒ මේ පාත කෙරුවේ equal හින්දා ළමයි. මේක මේ පැත්තට මෙතන මේ වගේ අදුරු වෙන්න ඕනේ. වගේ අදුරු වෙන්න ඕන. පැහැදිලිව ඒ තමයි සංඛ්‍යා රේඛාව වයි. විසඳුම් කුලකයේ සංඛ්‍යා රේඛාව දැක්වීම. ඊළඟ එක. x ඔය එකයිස් පහතර විදිහම අදු වෙන්න ඕනමයි.
නේ 3 1 5 වැඩි අඩු වෙන්න ඕනමයි. එහෙනම් මේක සංඛ්‍යා රේඛාව අඩු වූ අදින්නේ කොහොමද? අපි සංඛ්‍යා රේඛාව අදිනවා මෙහෙම 1 වැඩි වෙන්න ඕනමයි නේ minus more than minus 1.5 ළමයි. එහෙනම් බලන්න 1.5 තියෙන්නේ කී අතර ළමයිනේ? සංඛ්‍යා එකක් ගත්තා ළමයි මේ 1.5 මේ පැත්තට කී තියෙන්නේ? 1 නේ. මේ පැත්තට තියෙන්නේ 2 ළමයි නේ. එහෙනම් අපි 3 වලින් පටන් ගමුකෝ. 3 2 බිඳුව 1 2 3 1.5 ළමයි. කොයි 1.5? මේ -1 -2 -1.5 කියන්නේ between middle of -1 and -2 middle one ළමයි. don't highlight ළමයි. no highlight no ball empty හිස් ළමයි ඒ හිස් තුන ළමයි ඒ empty උනේ ළමයි equal mark එක නැති වෙන ළමයි greater වෙන්න ඕනේ x ළමයි greater x greater කියන ළමයි left side or right side ළමයි greater means right side ළමයි විශාලයි කියලා දකුණු පැත්තට මේක ළමයි පාත වෙන්න ඕනේ මේක මේ වගේ පාත වෙන්න ඕනේ ඒක පාත වෙන්න ඕනේ highlight වෙන්න ඕනේ මේක නෝට් පාත වෙන්න ඕනේ clear fine okay අපි යමු කියන අපි ඊළඟ ගාඩ යමු කියන්නේ. හරි. මේක මම දාලා කිව්වම අපිට මේ සැරේ වීඩියෝ කරන වෙනස් කරන්නමයි. මේ තමයි වෙනස් කරන්නමයි. මම ටැබ්ලට් එකේ ළමයි අදාළව තියෙන ළමයි කරනමයි ගණන් හදන්නේ බෝඩ් එකේ ළමයි. ඒක පැහැදිලි ළමයි. උතන කැමති ළමයි මේ වගේ හදන්නේ සර් අපිට පැහැදිලි පේලා ලයිව් පේලා වගේ නේ ක්ලාස් කරලා වගේම උතන ළමයි පැහැදිලි නේ. ඇත්ත බබල් නම් මේක තමයි කැමති ළමයි. මේක තමයි හොදව කරේ ළමයි. මොන අපි තමයි මේ ගලන් කරන්නේ මතක් තමයි හරි පහසු වෙනවා මෙහෙම තේරුම් කරලා දෙනවා. වාදී වෙලා ඉන්න තමයි ඒක තමයි හරියට තමයි අමාරුයි තමයි. අමාරු කියනවා ඒක තියා එන්න යනවා නේ. දැන් හිතයි ඉන්න තමයි තමයි ගැම් මෙන්නේ. නේද? හොඳයි. මෙහෙම ආවලමයි නේ. දැන් මොකද තමයි? මේ සීමාවක් තියෙන්න ඕන. ඔලා සීමාව මොකද තමයි? අර මෙහෙම තමයි ලයින් එකක් ගහනවා. ඒක ලම්බ ලයින් තමයි. මෙහෙම බලන්න -1.5 ළමයිනේ. ප්‍රශ්න නේද? අපිට මෙහෙම දෙකෙන් තුනේ පටන් ගමු තුන ළමයි. 3 2 1 බිඳුව 1 2 3 4 හරි. වසරමයි ඩිවිෂන් මොන සීමාවමයි සීමාව මොකක්ද එහෙනම් 3 2 ළමයි මේ එක සීමාවක්. එහෙමයි බෝල් කරනවද පාද කරනවද නෑ. ඒ පාද කරන්නේ නැත්නම් ඊකල් මාර්කයක් නෑ. එහෙනම් ඒක පාත වෙන්නේ නෑ. 1.5 ළමයි ඒක පාද කරනවාමයි 1 සහ 2 අතර තියෙන්නේ මෙතන මේ 1.5. එළමයි equal හින්දා ළමයි මේක පාද කරනවා. දැන් මොකද වෙනවයි මෙන්න මේ 1.5 වැඩි ළමයි අඩු වෙන්න ඕන. 2ට වැඩිය -2 greater නේ -2 3 2 වැඩි වෙන්න ඕන ළමයි. 3 2 වැඩි වෙන්න ඕන. 1.5 වැඩිය අඩු වෙන්න ඕන. එහෙනම් මේ තමයි අදාළ සීමාව. දොයිසෝ සීමාව. ඒක වල අදාළ සීමාව. පැහැදිලි නේද? අපි යමු බයි අද මේ දවසේ මේ කරන අවසාන ගාන. එතකොට මේක මේ පාඩවල වීඩියෝස් තමයි දෙකක් තියෙනවා බයි. මේ පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක අපි ඊළඟ ළමයි මේ අවස්ථාව තමයි දාලා මේක නම් තරහ තේරුම් ගන්නවා. මේක මූලික හැදීම. මේ පස්සේ අපිට ඊළඟ වීඩියෝ අපිට ගණන් හදනවා බයි. ඒ තමයි බාහිර වැඩිපුර එන්නේ ඒ පැත්තෙන් තමයි. මේක මූලික දැනුම තියෙනවා ඒක තමයි බලන්න දෙනවා. ඒක පැහැදිලි බයි වීඩියෝස් දෙකම බලන්න. ඒක එහෙම උනොත් සම්පූර්ණ පාඩම තේරෙන්නේ. පුතේ වේගානුපතේ වෙනස් කරනවා. මේක තමයි x කුඩායි -2 සහ x විශාල හෝ සමාන දල දෙකයි. x is less than -2 and x is greater or equal to. there are two regions ළමයි. මේක තමයි මේ ප්‍රදේශ ළමයි දෙකක් තියෙනවා. අපිට මෙහෙම ඇඳුනවා අපිට මේක ළමයි ඇඳුනවා. මේක ඇඳුනවා අදින මෙහෙමනේ. x ළඟ අගින මොකෙන්ද ළමයි? 3 2 වැඩි කුඩා වෙන්න ළමයි. කුඩායි කියන ළමයි නේ අපිට මෙතන එක පත කරමයි එකේ පතක් ගත්තා ළමයි ඔය කුඩා වෙන්න ඕන නේ කුඩායි කියන ළමයි 3 2 ළමයි මාක් කරලා මෙහෙ තමයි එන්න ඕන මේ තමයි මාක් වෙන්න ළමයි 3 2 මාක් කරලා මේක තමයි මාක් වෙන්න ඕන මේ ළමයි MP මේක ඇතුළේ ළමයි x විශාලයි හෝ සමානයි 2 ළමයි මේක ළමයි ඇතුළේ මෙහෙමනේ ඒක අදින මෙහෙමයි විශාලව සමාන 2 ළමයි. ඒක මොකන්ද මේ? 2 ළමයි 2නේ. 2 මෙතන 2. 2 3
4 ළමයි 5 ළමයි. විශාල හෝ සමානයි. විශාල ළමයි සමාන මෙහෙ බෝල් වෙනවා ළමයි. විශාලයි කියන මේ පැත්ත ළමයි නේ මේ පැත්ත ළමයි. ඔය පැත්ත ළමයි අදින්න ඕන ළමයි නේ. හරි. දැන් මේ ඇදෙනවා මොකන්ද? x ලාගේ තුල දෙකේදී අඩු අවස්ථාව ළමයි. මේ x ලාගේ දෙක හෝ එකේදී වැඩි අවස්ථාව ළමයි. අපිට මෙහෙම සංඛ්‍යා ළමයි රේඛා දෙකක් ළමයි ඇද්දොත් ඉතින් වැරදි ළමයි. මෙහෙම බලන්න මේක අදින්න ඕනේ ඔද සේම් නම්බර් ලයින් ළමයි. මේ දෙකම අදින්න ඕනේ එකම සංඛ්‍යා රේඛාවේ. අපිට මෙහෙම ළමයි දිග ළමයි රේඛාව මෙහෙම අදින්න ඕනේ. දිග රේඛාව තෝරගමු. මෙතන අපි 5 ළමයි නැවතුනේ 5. 5 4 3 2. මෙතන 1 බිංදුව ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ළමයි ඍණ 5 ළමයි අදින සංඛ්‍යා රේඛාව ළමයි. අපි දෙකම තමයි අපි එකේ මාක් කරමු. දෙකම අපි එකේ මාක් කරමු. ඒ කියන්නේ මෙහෙමයි. මෙතන ළමයි මාක් කරනවා මේක. මොකන්ද? දෙක මාක් කරලා මේ දෙක ළමයි. මේ මොකන්ද? x විශාලව සමානයි දෙක අවස්ථාවක. මේ අවස්ථාව තමයි රුල දෙකේදී රුල දෙක ළමයි. රුල දෙක ළමයි මෙහෙම empty දාලා ළමයි. දාලා මෙන්න මෙහානේ මාක් කරනවා. අනේ මාත්‍රේ මොකක්ද ළමයි? ඒ x ලාගේ කුඩායි -2 ළමයි. x is less than -2. ඔය තමයි ළමයි ආදාළ සංඛ්‍යා රේඛාව. මේ තමයි ප්‍රශ්නාංක ළමයි ඊළඟ අපේ ප්‍රශ්නාංක කීයද? ප්‍රශ්නාංක 14 උත්තරේ ළමයි. මෙහෙම වෙනම ළමයි මෙහෙම ළමයි අදින්න යනවා ළමයි. ඒක වැරදි ළමයි. එකම රේඛාව තමයි මේ වගේ අදින්න ඕන ළමයි. x ළමයි විශාලයි x ලාගේ විශාලයි හෝ සමානයි දෙක ළමයි. විශාලයි කියන ළමයි දකුණු පැත්ත සමානයි කියන දෙක එළව ළමයි. මෙතන රුල දෙකේදී අඩු වෙන්න ඕන ළමයි. රුල දෙකේදී අඩු වෙන්න ඕන මේ පැත්ත එනවා. මේ තමයි ආදාළ වෙන සංඛ්‍යා රේඛාව. මේ දෙක මෙහෙම මකමු. හරි පැහැදිලි වෙන්නේ. හරි එනත් තාරා දැන් අපි අදට තමයි මේ ක්ලාස් එක ඉවරයි. ඊපස්සේ අපි හෝම්වර්ක් ළමයි ඔයාලම දීලා තියෙනවා. හෝම්වර්ක් උදේ කරන්න. කරලා තේරෙන දෙයක් හැමෝම අහන්න ඕනමයි. හෝම්වර්ක් කියලාද මේක ගෙදරින් කරන්න තේරෙන චෝර දෙයක් පුතාලා අහලා දරගන්න. question number 19 වෙනකන් තමයි තියෙනවා. පැහැදිලිද? මේ අපි තුබුයි වාදන පත ගත්තාම ළමයි ඉක්පිරික්කලම අපේ වීඩියෝස් ළමයි දාපු ළමයි දාලා අපි ළමයි ඉක්පිරිම අපේ සිලබස් අවසන් කරලා අපි වැඩිපුර ප්‍රශ්න පත්‍ර කරන්න අපි උත්සාහ කරමු. මම මේ විදිහට ළමයි 11 පන්ති ළමයි පේපර් ක්ලාස් එකක් පත කරන් තියෙනවා. පුතාලෙන් ඉඳලා ළමයි අයියලා කරලා ඒකලා මුලින් ඉඳලාම ළමයි පාදම ළමයි කරලා යනවා ළමයි. භාග සංඛ්‍යා ළමයි 7 පන්ති ඉඳලා ළමයි කරලා යනවා. ඊට පස්සේ පත ගත්තා ප්‍රතිශතය ළමයි. ප්‍රතිශතය ළමයි. ඒකත් ළමයි 7 පන්ති ඉඳලා දැන් ළමයි 11 පන්ති ළමයි වෙනකන් ළමයි කරලා යනවා. මේක ළමයි හරි වැදගත් ළමයි. මෙතන විභාග කරනවා ඒකයි. මොළවුරුද්ද ළමයි කවදා ළමයි එක්සෑම් ළමයි කියනකොට ළමයි ඒක අත්‍යවශ්‍ය වීඩියෝ කරන ළමයි. අර සෑය මහන්සිය ළමයි වීඩියෝ එක කරන්නේ. පුතා ළමයි අයියලා හරින් ඉඳලා ළමයි නෑදෑයෝ ඉඳලා ළමයි මෙහෙන මේ ළමයි ඔය ඈත ගාල්ල මාතර නුවර ළමයි යාපනයේ ළමයි ඕන ළමයි කියද ළමයි එන්නේ. ලොමිනි ළමයි CS යව ලොමිනි. සතපහක් ළමයි අය කරන්නේ නැහැ ලොමිනි ළමයි මේ වීඩියෝස් ළමයි දාලා තින්නේ. මම නම් පිළිපුන් බැස්කෝ කියලා ගහපුවා ළමයි අනිවා ළමයි ওই වීඩියෝස් එක බලන්න පුළුවන්. ඒ අපේ ළමයි මේක අපේ ළමයි channel එක ෂෙයා කරලා ළමයි මේ ළමයි පාදවල ළමයි ඕන ළමයි යාළුවෝ ළමයි කියලා එයාලා බලන්න අවස්ථාව ලබා දෙන්න. එහෙනම් හැමෝටම එහෙනම් ප්‍රාර්ථනා කරනවා ජීවිතයි පෙරවසන්නයි.